समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රූ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාළ ධර්මය පුද්ගලයා සෝතාපන්න කිරීමම ඉලක්ක කරගෙනයි දේශනා කරන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ අපට කියන්නේ නිතරම මේ ජරා මරණ පිළිබඳ සංවේදීකම හදාගන්න කියලා. ඒ සංවේදීකම හරිම වැදගත් දෙයක් ධර්ම මාර්ගයේ යන කෙනෙකුට. මොකද මේ ජරා මරණ පිළිබඳ සංවේදීකමක් ඇති වුණාට පස්සේ තමයි මෙබඳු ජරා මරණ දුකක් වින්දනය කරන එක කිසිම තේරුමක් ඇති දෙයක් නෙමෙයි. ඒ නිසා මම මෙබඳු දුකක් වින්දනය කරන එක අර්ථ ශූන්‍යයි කියලා හිතලා එයාට පුළුවන් වෙන්නේ තමන්ගේ ජීවිතය තුළ අවබෝධය තහවුරු කරගන්න. එතකොට තමන්ගේ ජීවිතය තුළ අවබෝධය තහවුරු කරගත්ත ශ්‍රාවකයෙක් හැටියට තමන්ට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකයෙක් විදියට ධර්මයත් එක්ක නැගී හිටින්නට. ධර්මයත් එක්ක නැගී හිටින්න පුළුවන් ශ්‍රාවක භාවයක් ඇති වුණාට පස්සේ ඒ ස්ථාවර භාවයේ තුලින්ම අපට පුළුවන් මේ ධර්මයේ පෙන්වා දෙන ඉලක්කය තුලින් ජයග්‍රහණය කරන්නට. ඒ ඉලක්කයන් කවරක්වත් නෙමෙයි, නිර්වාණ ධාතුවයි. අද මේ දේශනාවට මාතෘකාව හැටියට මේ භවයේදීම සෝතාපන්න වීම මුල් කරගෙන දේශනාවක් කරන්න කියලයි මතක් කරලා තියෙන්නේ. ඇත්තටම සෝතාපන්න වෙන්න මේ ජීවිතයේදීම උනන්දුවක් තියෙන ශ්‍රාවකෙක් ධර්මයේ තුලින් අභ්‍යන්තර ප්‍රත්‍ය විමසීමේ කුසලතාවයයි හදාගන්න අවශ්‍ය වෙන්නේ. අද මිනිසුන්ට නැත්තේත් ඒකම තමයි. ඒ කියන්නේ අභ්‍යන්තර ප්‍රත්‍ය නුවණින් විමර්ශන කිරීමේ කුසලතාවය අද ඉන්න බෞද්ධයන්ට ඇත්තේ නැහැ. ඒ නිසා අද වර්තමාන ඉන්න බුද්ධ ශ්‍රාවකයන් විශාල අර්බුදයකට මුහුණ දෙනවා. ඒ අර්බුදය තමයි මේ ජරා මරණ දුක ඉදිරියේ අප්‍රමාණ පීඩාවට පත්වෙන එක. විඩාවට පත්වෙන එක. මේ ජීවිතය තුලදීම සෝතාපන්න වෙන්න කැමති ශ්‍රාවකෙක් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාලා තමන්ගේ ආධ්‍යාත්මය තුල සම්පූර්ණයෙන්ම භාග්‍යවතුන් වහන්සේගේ මූලික පණිවිඩයට අදාළ ප්‍රතිපදාමය ලක්ෂණයන් ගොඩනගා ගන්න ඕන කියලා. ප්‍රතිපදාමය ලක්ෂණයන්. වර්තමාන බෞද්ධයාට තියෙන ප්‍රතිපදාවේ අවුල්කම්. ලංකාවේ බෞද්ධයන්ට තියෙන ප්‍රතිපදාවේ අවුලක්. ඒ ප්‍රතිපදාවේ අවුල නිසාම ලංකාවේ බුද්ධ ශ්‍රාවකයන්ට ධර්මය අල්ලගන්න බැරි විදිහේ අරුබුදයකට වුන් මුහුණ දීලා තියෙනවා. අංගුත්තර නිකායේ තියෙනවා පතෝද සූත්‍රය කියලා සූත්‍රයක්. මේ පතෝද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ අස්වේ කීලෑ කරනවා නම්
මේ අස්සයෝ සම්බන්ධ ගොඩාක් දේශනා තියෙනවා. මේ දේශනාවට අස්සාජානීය පතෝද සූත්‍රය කියලත් කියනවා. අස්සේ හික්මවනකොට සමහර අස්වැයෝ ඉන්නවලු ඒ අස්වැයා හික්මවන්ට කෙවිටේ ඡායාව විතරයි පෙන්වන්න ඕන කියනවා. කෙවිටක් අරගෙනනේ අස්වැයෙක් හික්මවන්නේ. සමහර අස්වැය හික්මවන්න පින්වත්නි කෙවිටේ ඡායාව විතරයි පෙන්වන්න ඕන කියනවා. කෙවිටේ ඡායාව දැක්ක ගමන් ඒ අස්වැයා සංවේදී භාවයට පත් වෙනවලු. ඒ වගේම තවත් සමහර අස්වැයෝ ඉන්නවලු යාට මේ කෙවිටේ ඡායාව විතරක් පෙන්නලා හරියන්නේ නැහැ. එයා හික්මෙන්නේ නැහැ කෙවිටේ ඡායාව විතරක් දැක්ක කියලා. එයා හික්මවන්ට කෙවිටෙන් ලොම් වලට වදින්න පහර ගහන්න ඕන කියනවා. බොහොම තදේට කෙවිටෙන් ලෝමයට වදින්න පහර ගහන්න ඕන කියනවා. කෙවිටෙන් ලොම් වලට වදින්න පහර ගහනකොට තමයි සමහර අස්සයෝ හික්මෙන්නේ කියනවා. කෙවිට ඡායාව පෙන්වුවාට හරියන්නේ නැහැ. නිකන් පොඩි තට්ටුවක් දාන්නම ඕන. ඔය අතර සමහර අස්සයෝ ඉන්නවලු මේ ඡායාව පෙන්නුවත් හරියන්නේ නැහැ කියනවා. ටිකක් දරදඬුයි කියනවා. ඡායාව පෙන්නුවත් හරියන්නේ නැහැ. ඒ වගේම කෙවිටෙන් නිකන් ලොම් වලට තට්ටු කළත් හරියන්නේ නැහැ. නිකන් ලෝමයට පොඩි තට්ටුවක් දැම්ම කියලා ඒත් හරියන්නේ නැහැ. ඒ අස්සයන්ට පින්වත්නි හැමට වදින්න පහර ගහන්න ඕන කියනවා. ඒ අස්සයාට නිකන් හැමටම ගහන්න ඕන කියනවා පහර. හැමට වදිනකොට තමයි ඒ අස්සයාට සංවේදීකම උපදින්නේ කියනවා. එයාට ලොම් වලට ගැහුවත් නිකන් පොඩි තට්ටුවක් දැම්මට හරියන්නේ නැහැ කියනවා. ඡායාව පෙන්නුවොත් කොහොමවත් හරියන්නේ නැහැ. ඒ නිසා ඒ අස්වැයාට මේ හැමට වදින්න පහර ගහන්න ඕන කියනවා. එතකොටලු ඒ අස්වැයා තුළ සංවේදී භාවයක් උපදින්නේ. බොහෝම දරදඬු අස්වැයෙක් ඉන්නවා කියනවා. ඒ අස්වැයාට කෙවිටේ ඡායාව පෙන්නුවත් වැඩක් නැහැ. පොඩි ලොම් වලට පොඩි තට්ටුවක් දැම්මත් වැඩක් නැහැ. හැමට වදින්න ලොම් සිසාරාගින් හැමට වදින්න පහර ගැහුවත් වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ අස්වැයාට සම්පූර්ණයෙන්ම අර ලොම් හැම සිසාරා ගිහින් තියෙනවනේ අත්යට පායට මෙන්න මේ විදියට ඇටයටම වදින්න පහර ගහන්න ඕන කියනවා. ඇට කටුවටම වදින්න පහර ගහන්න ඕන කියනවා. අන්න එතකොට ඒ ඇටවලට වදිනකොට අස්ති කොටසට වදිනකොට එතකොටයි සංවේදී භාවයේ උපදින්නේ කියනවා. ඉතින් මෙන්න මේ වගේ මේ බුද්ධ ශ්‍රාවකයා තුළ ධර්ම මාර්ගයට මේ සංවේදීකම ගැන ධර්මයේ පැහැදිලි කරනවා. මේ දහම් සංවේගී උපදවා ගැනීම විවිධත්වයක් තියෙන නිසා හැමෝටම සෝතාපන්න වීම වගේ ආධ්‍යාත්මික ප්‍රවේශයක් ගැන හිතා ගන්න අමාරුයි. මොකද ඒ අයගේ ජීවිතවල වැඩිච්ච ධර්මීය ආකෘතිය ගැන අපි ගොඩක් හිතලා බලන්න ඕන. ඇත්තටම මේ විදර්ශනා ඥානයේ සංසාරේ පුහුණු කරපු නිසාම තමයි ධර්මයේ ඇහෙනකොටම සංවේදීකම උපදින්නේ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඔය වගේම සමහර මිනිස්සු ඉන්නවා කියනවා මේ ධර්ම මාර්ගයට එන අය අහන්න ලැබෙනවලු අහවල් ගමේ අහවල් නියම් ගමේ අන්න අර අහවල් ස්ත්‍රිය අහවල් පුරුෂයා දුකටපත් වෙලා මරුණා ළඟදී මරණයටපත් වෙලා. එතකොට එහෙම
සංවේගයටපත් වෙනවා කියනවා. අනේ මේ ජරා මරණ දුක කියන එක මේක නේද? බුදුරජාණන් වහන්සේ මේ දුකයි කිව්වේ මේක නේද? ඒතකොට යාට එහෙම සංවේගයක් උපදිනවා කියනවා. ඒ කියන්නේ Tamanටවත් දන්න කෙනෙකුටවත් අඳුනන කෙනෙකුටවත් නෙමෙයි දන්නේ නැති කෙනෙකුට අනේ බලන්න අර අහවල් ගමේ කෙනා මිය ගියා කියන ආරංචියට යා තුල දහම් සංවේගය උපදිනවා කියනවා. ඒ දහම් සංවේගයත් එක්කම පින්වත්නි යාට හිතෙනවලු ඔය ටිකම තමයි මටත් වෙන්නේ. ඔය ටිකම තමයි මගේ දරුවන්ටත් වෙන්නේ. මගේ අසල්වාසීන්ටත් සමීපතමයන්ටත් වෙන්නේ. ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන එකයි වටින්නේ. පරම සත්‍යයේ අවබෝධය කරා යන එකයි වටින්නේ. මේ බුදුරජාණන් වහන්සේ වදාළ පරම ගම්බීර ධර්මය විනිවිද යන ආකාරයෙන් තේරුම් ගැනීමයි වටින්නේ ප්‍රඥාවෙන්. හරියට ආජානීය අස්වැයෙක් පින්වත්නි කෙවිටේ ඡායාව දැක්ක ගමන් සංවේදීකම උපදිනවා. එයාට අදාළ නෑ, නිකන් ගැහුවෙත් නෑ, පහර ගැහුවෙත් නෑ. කෙවිට විතරයි දැක්කේ. අන්න එතනදී සංවේගයේ උපදව ගන්නවා වගේ පින්වත්නි ආජානීය පුරුෂයෙක් බුදුරජාණන් වහන්සේ වදාරනවා එයා සංවේදී භාවයේ උපදව ගන්නවා කියනවා. මේ Taman දන්න අඳුරන් නැති කෙනෙකුට පවා ජරා මරණ දුකෙන් එයා යට කරගෙන යනකොට ඔය ටිකම තමයි මටත් වෙන්නේ. ඒ නිසා හොද්දට මේ ශ්‍රද්ධාව උපදවාගෙන බුදුරජාණන් වහන්සේ මේක තමයි දුක කියලා කිව්වේ කියලා ඒ දුකම දැක ශ්‍රද්ධාව උපදවගෙන සීලයෙන් ශක්තිමත් වෙලා සමත විපස්සනා වශයෙන් ජීවිතේ වඩමින් පරම සත්‍ය Tamanගේ సంతානය තුල සාක්ෂාත් කරගන්න බලනවා කියනවා. එයා ටිකක් බොහොම ප්‍රඥාවන්ත කෙනෙක්. බොහොම ප්‍රඥාවන්ත කෙනෙක්. සමහර අය ඉන්නවා මේ ඒ අයට පින්වත්නි ඇහුවා කියලා සංවේගයක් උපදින්නේ නැහැ. එහෙම ඇහුවා කියලා ආපෝ කමක් නැහැ ඉතින් මැරෙනවනි කියලා පැත්තකට වෙනවා. එයා දකිනවා. නමුත් එයා දැක්කට ඒ සිද්ධිය තමාව මුහුණ දුන්න එකක් නෙමෙයි. Tamanට වෙච්ච සිද්ධියකුත් නෙමෙයි. ඒක දැක්ක ගමන් සංවේගයක් උපදව ගන්නවා. කවුරු හරි කෙනෙකුට ස්ත්‍රියෙකුට හරි පුරුෂයෙකුට හරි දුකටපත් වුනාම එයාගේ ජීවිතේ හමාර වුනාම ජරා මරණ වලින් එයා යට කරගෙන ගියාට පස්සේ එයා ඒක දකිනවා මේ මොහොතේ. දැක්ක ගමන් සංවේගයටපත් වෙලා ඔන්න එයාගේ ඇඟ රත් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ නුවණින් කල්පනා කරනවා අනේ මේක නේද බුදුරජාණන් දුකයි කියලා කිව්වේ. බලන්න ගහක් ගලක් වගේ හිටපු මිනිස්සෙක් එකපාරම කඩා වැටුණා නේද? මොකක්ද මේ ජීවිතේ? මොකක්ද මේ ජීවිතේ තියෙන සාරය? මේ අපි හිතන සාරය කෝ මේ ජීවිතයේ තුල? බලන්න මෙච්චර හොඳට හිටිය මිනිස්සෙ එකපාරම මේ ජරා මරණ වලින් යට වෙලා ගියා නේද කියලා සම්පූර්ණයෙන්ම එයා Tamanගේ නුවණ යොදා මේ සත්‍යාවබෝධයේ පැත්තටම එනවා. එතකොට එයා ඒක ඇහෙන් දැක්ක නිසා අහපු දේ මත නෙමෙයි ඇහුවා කියලා එයාට සංවේගයක් උපදින්නේ. එයාගේ මැස් දෙකෙන් දැක්කට පස්සේ ඒ දැකපු දේ නිසා පින්වත්නි ඒ දැකපු කාරණේ පදනම් කරගෙන එයා තුල විශාල දහම් සංවේගයක් උපදිනවා. මේ ආර්ය චතුරාර්ය සත්‍ය ධර්මයේ තමන්ගේ ජීවිතය තුල සාක්ෂාත් කරගන්න ඕන, ප්‍රඥාවෙන් විනිවිද දකින්න ඕන. හරියට ඒක සොඳුරු ආජානීය අස්වේ කෙවිටේ ලොම් වලට වදිනකොට සංවේගය උපදව ගත්තා වගේ. කෙවිටේ ඡායාව දැකලා සංවේගයක් උපදව ගත්තේ නෑ. කෙවිටේ ලොම් වලට වදිනකොට සංවේගයක් උපදව ගත්තා වගේ පින්වත්නි හැමට වදින ලොම් වලට වදිනකොට ඒ ඇතිවෙච්ච සංවේගය නිසා යම්කිසි සංවේදී භාවයක් අස්වේක් හදාගන්නේ යම්සේද එසේම පින්වත්නි මේ පුද්ගලයා තුල හික්මීමක් ඇති වෙනවා. සංවේගයක් ඇති වෙනවා. එතකොට එතනදී පින්වත්නි හොඳට පරම සත්‍ය Tamanගේ ජීවිතය තුල ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ පරම සත්‍ය තුල දායාද කරගෙන Tamanගේ ජීවිතය ඒ පුද්ගලයා චතුරාර්ය සත්‍ය අවබෝධයේ පැත්තට Tamanගේ හිත හදා ගන්නවා.
ඒ වගේම තවත් කෙනෙක් ඉන්නවා කියනවා යාට මේ ඇහැට දැක්ක කියලා අවුලක් නැහැ. දැන් බලන්න අපිට තේරෙනවා මේ ඔය සන්තති මහරහතන් වහන්සේ වගේ අය හොඳට කාලා බීලා ඉන්නකොට අර එකපාරම නටන නාටිකාංගනාව එහෙම හෘදයාබාධයකින් වගේ අර Tamanගේ වේගය උද්වේගය දරා ගන්න බැරුව වේගයෙන් කැරකෙනකොට එහෙම මැරිලා වැටෙනකොට ඒ වැටෙනකොටයි සංවේගය උපදව ගන්න. ලේ ඥාතිකමක් නිසා නෙමෙයි. ඒක දැක්ක ගමන් අනේ මොකද්ද මේ ජීවිතේ? මෙච්චර ලස්සන, මෙච්චර යෞවනේ ඉන්න, මෙච්චර රූප සම්පන්න කෙනෙකුටත් මෙබඳු ඉරණමක් නම් අත් වෙන්නේ. මොකද්ද මේ ජීවිතයේ තියෙන සාරය කියලානි බුදුරජාණන් වහන්සේ හොයාගෙන යන්නේ. හරියට ඒක නිකන් කෙවිතේ ලොම් වලට වදිනකොට සංවේගය උපදවගත්ත සංවේදී වෙච්ච ආජානියස්සෙක් වගේ. එයත් ප්‍රඥාවන්තයි. තවත් ආජානියස්සෙක් ඉන්නවා කිව්වනේ. ලොම් වලට වැදුනට වැඩක් නැහැ. ලොම් වලට වැදුනා කියලා අවබෝධය කරා එන්න බෑ. හැමතෙම වදින්න ඕන කියලා. හැමතෙම පාර වදින්න ඕන. එතකොටයි ඒ ආජානීය ආශ්‍රයා තුල සංවේදී භාවයක් උපදින්නේ. ඒතර මෙයාට අහන්න හම්බ වෙනවා කොහොමද? මෙයාට අහන්න හම්බ වෙනවා අසවල් ගමේ, අසවල් නියම් ගමේ ස්ත්‍රියක් පුරුෂයෙක් මිය ගියා කියලා. ඒකෙන් එයාට සංවේදීකමක් ඇති වෙනවා. අපෝ මැරුණාවි කියලා කියනවා. ඔය මැරුණාවි කියලා හිතනවා. මොකද එයාට සංවේදීභාවය උපදින්නේ නැහැ. මොකද එයාට තියෙන්නේ සම්පූර්ණයෙන්ම රූප තණ්හාවක්, ශබ්ද තණ්හාවක් එක වැඩි හොඳටම. ඒකයි එයා ඇහැට දකින්න රූපේ මත යැපෙන කෙනෙක්. ඊතුරු දේවල් මත යැපෙන කෙනෙක් නෙමෙයි. දැන් එයාට වෙනවා ඥාතියෙකුට හරි ලේ ඥාතියෙකුට හරි ජරා මරණ දුකට යට වුණා. එයා මල. එතකොට එයාට සංවේගය උපදින්නේ. එයා තමන්ගේ නොවන කෙනෙක් ඒ විදියට කඩා වැටෙනවා දැක්කත් එයාට සංවේදී භාවයක් උපදින්නේ නැහැ. එයාට පින්වත්නි මේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියන එක බරපතල විදියට තියෙනවා. එයා රූපයටම වහල් වෙලා රූපේ මතම යැපෙන කෙනෙක්. ඒ රූපයට කරදරයක් වුණොත් ඔන්න සංවේගයක් උපදිනවා. මොකද එයාට තියෙන ඒ රූපයේ කෙරෙහි පවතින බරපතල ගිලා බහැපු තණ්හාව. දැන් බලන්න එයාට අහන්න හම්බ වෙනවා තමන්ගේ ලේ ඥාතියෙකුට, තමන්ගේම ඥාතියෙකුට මේ බඳු කරදරයක් වුණා. එයා මැරුණා. ඒක අහනකොට පින්වත්නි ඒ සංවේගයේ නිසාම ඒ සංවේදීකමත් එක්ක තමයි එයාට වීරියක් ඇති වෙන්නේ. අපෝ මේ ජීවිතේ මොකද්ද? මෙච්චර හොඳට හිටිය මේ මගේ අහවල් ඥාතිවරයා, මගේ බිරිඳ, මගේ අම්මා, මගේ තාත්තා, මගේ දරුවා අනේ මේ විදියට ජීවිතේ හමාර කළා නේද? මෙබඳු ජීවිතයකින් ජීවිතයට සමුදුන්නා නේද කියලා විශාල සංවේගයක් ඒ පුද්ගලයා තුළ උපදිනවා. ඒ සංවේගයත් එක්ක තමයි පින්වත්නි මේ පුද්ගලයා අවබෝධය කරා පියමන් කරන්නේ. හැබැයි එයාගේ අවබෝධයට හේතු වෙන්න තමන්ගෙම කෙනෙකුට කරදරයක් වෙන්න ඕන. හරියට අර කෙවිතේ ඡායාව දැක්කට සංවේගයක් උපදින්නෙත් නැති, කෙවිතෙන් ලොම් වලට වදිනකොට සංවේගයක් උපදින්නෙත් නැති, ඒ වගේම කෙවිතෙන් හැමට වදිනකොට සංවේගයක් හරියට හැමට වදිනකොට සංවේගයක් උපන්නා වගේ අන්න එතනදී තමයි යාට දාඩිය දාන්නේ. මොකද්ද මේ ජීවිතේ? මේ ජරා මරණ වලින් යට වෙන ජීවිතයක් නේද? මේ බඳු තත්ත්වයක් නේද තියෙන්නේ කියලා යා සංවේගයක් උපදව ගන්නවා. එයත් වැදගත්. තමන්ගේ කෙනෙකුට හරි කරදරයක් වෙනකොට එහෙම හිතලා ධර්ම පැත්තට එන්න පුළුවන් නම් හොඳයිනේ. නමුත් අද එහෙමවත් ධර්මයට එන ගතියක් නැහැ. ඕන නම් පොඩ්ඩක් කණ්ඩායි. සෝසුසුමක් කෙලයි. අහෝ මොකද්ද මේ උනේ කියලා කියයි. එතනින් පස්සේ සුපුරුදු ජීවිතේ. ඒකයි අද මේ භවයේදී සෝතාපන්න වෙන්න බැරි. එතකොට තමා තුළ මේ ජරා මරණ වලින් යට වෙන අත්දැකීම ලෝකයෙන් එනකොට ඒ අත්දැකීම තුළ තමාව ගලපගෙන
ධර්මයේ පැත්තට එන්න පුළුවන්කමක් තියෙන්න ඕන චතුරාර්ය සත්‍ය අවබෝධ. අන්න එතනදී තමයි සෝතාපන්න වෙන්නේ. එහෙනම් අපිට තේරෙනවා පුද්ගලයාගේ ප්‍රඥාවේ ස්වභාවය අනුව සෝතාපන්න වීම පිණිස පොඩි සූදානමක් නැති ගතියක් මිනිස්සයා තුල තියෙනවා. සූදානමක් නැති ගතියක් තියෙනවා. තවත් ආජානීයස්වෙක් ඉන්නවා. ඒ ආජානීයස්වයා තමයි එයාට කෙවිත ඡායාව දැක්කත් වැඩක් නැහැ. එයා හික්මන්නේ හරිම දරදඬුයි. ලොම් වලට ගැහුවත් සංවේගයක් උපදින්නේ ඒත් දරදඬුයි. හම්මට වැදුනත් සංවේගයක් උපදින්නේ ඒත් දරදඬුයි. හැම සම්පූර්ණයෙන් පින්වත්නි එයාට ලොම් වලින් හමින් අභ්‍යන්තරයේ තියෙන ඇට කටුවටම වදින්න පහර ගහන්න ඕන. එතකොටයි යා තුල සංවේගයක් උපදින්නේ. එතකොටයි සංවේගයක් උපදින්නේ. එතකොට එතන උපදින සංවේගය හරියට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සමහර මිනිස්සු ඉන්නවා කියනවා නන්නා දුන්නන කෙනෙක් ජරා මරණ වලින් යට වුණත් එයාට වගේ වගක් නැහැ. එහෙම සිද්ධියක් පාරේදී හරි වැඩ කරන තැනකදී හරි මිනිහෙකුට එහෙම ජරා මරණ වලින් යට වෙනකොටවත් එයාට සංවේදීයක් උපදින්නේ නැහැ. ඊට පස්සේ එයාගේම කෙනෙකුට එයාගේම ලේ ඥාතියෙකුට කාට හරි කරදරයක් වුණත් සංවේගයක් උපදින්නේ. හැබැයි පින්වත්නි යම් කෙනෙක් ඉන්නවා එයාගේ ජීවිතය තුළ පින්වත්නි යම් වෙලාවක තමන්ටම ජරා මරණ වලින් යට වෙනකොට ඒක කිතා ගන්න බෑ කොයි වෙලේ වෙයිද කියලා. තමන් බරපතල අර්බුදයකට මතු වෙනකොට සමහර විට බොහෝම භයානක රෝගයකින් යට වෙනකොට එතකොට තමයි අර කාම භෝගී ජීවිතයෙන් වහ වැටිලා කාමයේම හොයා දූපු ජීවිතේ මොකක්ද මම මේ හොයාගෙන ගියපු සාරය? මොකක්ද මේ ලෝකයේ තියෙන සාරය? ඇත්තටම මේ ලෝකයේ තියෙන්නේ කවරක්ද කියලා විශාල සංවේගයක් උපදිනවා. විශාල සංවේගයක්. ඒ සංවේගයත් එක්ක තමයි පින්වත්නි ඒ ශ්‍රාවකයා ධර්මයේ පැත්තට එන්නේ. ඒ සංවේගයත් එක්ක. ඒක තමන්ටම වෙන්න ඕන. තමන්ටම වෙන්න ඕන. හරියට කෙවිත ඡායාව දැක්කත් ලොම් වලට වැදුනත් හමට වැදුනත් අස්වැයා තුල සංවේදීකමක් උපදින්න නැතුව හරියට Tamanගේ ඇටකටු වලටම රිදෙනකොට එකපාරම සංවේගයක් උපදිනවා මං හික්මෙන්න ඕන කියලා. අන්න ඒ වගේ Tamanටම වෙන. නමුත් අද මේ හතර දෙනාම නැහැ. අන්න ඒකයි මේ භවයේදී සෝවාන් වෙන්න බැරි. අද පින්වත්නි මේ හතර දෙනාම දකින්න ලැබෙන්නේ. මේ හතර දෙනාගේම ස්වභාවය අද නැහැ පින්වත්නි. තමන්ට මොන්නතරම් ජරා මරණ වලින් යට වුණත් පොඩ්ඩක් අඬලා වැළපිලා අනිත් පැත්තට ආයෙත් සුපුරුදු ජීවිතේටම බැහැ ගන්නවා. මොකද මිනිසුන්ගේ ප්‍රඥාව නැහැ. තමන්ටම කරදරයක් වුණත් තමන්ටම බරපතල අර්බුදයක් මොකක් හරි භයානක රෝගී තත්ත්වයක් ඇති වෙලා අනේ ඔයා තව මාසයක් ඉන්නේ. ඊට වඩා පවත්වන්න බෑ කියලා කිව්වත් අනේ කොහොමද උඹලගේ මූණු බලාගෙන මම යන්නේ? ඔය මූණු ටික බලාගෙන මට යන්න බෑ කියලා හඬා වැටෙනවා, වැළපෙනවා, සෝසුසුම් හෙලනවා විනා වෙන දෙයක් නෑ පින්වත්නි. වෙන දෙයක් නෑ. වෙන කවර දෙයක්වත් එතන නෑ. එහෙමනම් අපට පැහැදිලි පින්වත්නි මේ සංවේදී භාවය කියන එක ධර්ම මාර්ගයට තියෙන්න ඕන දහම් සංවේගය. නමුත් අද දහම් සංවේගයේ බරපතල අවුලක් තියෙනවා. ධර්මයේ මතු වෙනකොට මේ ධර්මයෙන් කියන කතාව මේ දුක්ඛ කියන සත්‍ය මගේ ජීවිතේ සත්‍ය මෙය නේද කියලා Tamanට ගලප ගන්න බැරි අවුලක් තමයි ගොඩාක් දෙනෙකුට තියෙන්නේ. ඒ වගේ මෙතනින් එහාට ගිහින් හරි මේ ජීවිතේ අවබෝධය කරා එන්න ඕන කියලා මිනිස්සෙකුට හිතෙනවා කියමුකෝ. ඒක ඉතා හොඳ ප්‍රවණතාවයක් නේ. එහෙම හිතෙන එක. එහෙම හිතිච්ච මිනිස්සෙක් පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ආවට පස්සේ ඒ ධර්මයේ තුලදී බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ඇවිල්ලා ඒ ධර්මයේ තුලදී පින්වත්නි ඒ ධර්ම මාර්ගයේ පුහුණු කරන ශ්‍රාවකයා තුල ධර්මයේ ඉදිරියට දියුණු කරගෙන යන ශ්‍රාවකයා තුල
ඒ ප්‍රතිපදාවේ අවුල්කම් තිබ්බොත් ඒත් සෝතාපන්න වෙන්න අමාරුයි. අද හරියට ප්‍රතිපදාවේ අවුල් තියෙනවා. අද හරියට ප්‍රතිපදාවේ ගැටලු තියෙනවා. ඒකයි මේ ජීවිතයේදී ගොඩාක් දෙනෙකුට සෝවාන් වෙන්නවත් බැරි වෙලා තියෙන්නේ. ඒකයි බැරි වෙලා තියෙන්නේ. හේතුව තමයි පින්වත්නි ගොඩාක් දෙනෙක් සම්පූර්ණයෙන්ම බාහිරට විසිරිච්ච බව තමයි ගොඩක් දෙනෙක්ගේ ජීවිතය තුළ තියෙන්නේ. මේ බාහිර තුල විඥානීය පිහිටිය ස්වභාවය නිසාම ඒ පුද්ගලයාට තමාගේ අභ්‍යන්තරය තුල සෝතාපන්න තත්ත්වය උපදවා ගන්න පුළුවන්කමක් නැහැ. මොකක්ද මේ බාහිරට Tamanගේ විඥානීය විසිරෙනවා කියලා කියන්නේ? එතකොට මෙන්න මේක බරපතල විදියට ලංකාවේ මිනිස්සු තුල තියෙන දෙයක්. ඉතින් ඒ බාහිරට වික්ෂිප්ත වෙච්ච තැනක නම් හිත තියෙන්නේ. ඒ බාහිරට වික්ෂිප්ත වෙච්ච තැනක පින්වත්නි සෝතාපන්න නම් වූ අතිශය සොඳුරු තත්වයේ තමාගේ හිත තුල උද්ගත කරගන්න ලැබෙන්නේ නැහැ. ඒකම තමයි ඔය සමහර දේශනාවල තියෙන්නේ. ඔය උද්දේශ විභංග වගේ සූත්‍රවල තියෙන්නේ. බහිද්ධා විඥානං වික්කිත්තං විසන්තිතං උච්චති කියලා කියන්නේ. සත්‍ය අවබෝධය කරා යනවා නම් ඒ සත්‍ය අවබෝධයේ යන කෙනා විඥාණය බාහිරට වික්ෂිප්ත නොවී තියෙන්න ඕන කියලා කියන්නේ. අද මිනිසුන්ට සෝතාපන්න වෙන්න බැරි. අද මිනිසුන්ගේ චින්තනය, මිනිසුන්ගේ අභ්‍යන්තරය බාහිරට වික්ෂිප්ත වෙලා. බාහිරට වික්ෂිප්ත වෙලා. ඒ බාහිරට වික්ෂිප්ත වෙලා කියන්නේ ධර්මාවබෝධය ගැන හැඟීමකුත් තියෙනවා. ඔන්න ඔය ටිකක් භාවනාත් කරනවා. සිලුත් රකින්නවා. සිල් රකින්න කියන අර පොයට එහෙම පන්සලට ගිහින් සීලයක් දිනු කරන වැඩපිළිවෙලකුත් තියෙනවා. බණක් දහමක් අහන ගතියකුත් ඒ ජීවිතය තුළ තියෙනවා. ඒවත් තියෙනවා. නමුත් පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා බරපතල අමාරුවක වැටෙන තමයි විඥානේ හැම වෙලාවකම බාහිරට වික්ෂිප්තව පවත්වන එක. බාහිරට වික්ෂිප්තව පවත්වන එක නැති කර ගැනීම තමයි පින්වත්නි අපි පළවෙනියෙන් කරන්න ඕන. මොකද අපි හැම වෙලාවකම බාහිරට විඥානීය වික්ෂිප්ත කරගෙනයි වාසය කරන්නේ. වික්ෂිප්ත කරගෙනයි වාසය කරන්නේ. එතකොට මේ බාහිරට විඥානීය වික්ෂිප්ත කර ගැනීමෙන් වැළකීම පිණිස තමයි ඔය ඉන්ද්‍රිය භාවනා සූත්‍රය වගේ දේශනාවල, සමාධි භාවනා වගේ සූත්‍ර දේශනාවල අපිට උදව් කරන්නේ. එතකොට සාමාන්‍ය කෙනෙක් ඉදාවුසෝ බික්කුණෝ චක්කුණා රූපං දිස්වා රූප නිමිත්තානුසාරී විඥානං හෝති. රූප නිමිත්තානුසාරයෙන් යම් පුද්ගලයෙක්ගේ විඥානයේ පිහිටලා තියෙන එක තමයි අවුල. ඊට පස්සේ රූප නිමිත්තානුසාරයෙන් විඥානේ පිහිටලා තිබ්බට පස්සේ කාතහැර ගන්න බැරි විදිහේ බරපතල අර්බුදයකට වර්තමානයේ බුද්ධ ශ්‍රාවකයා මුහුණ දී සිටිනවා, මුහුණ දෙමින් සිටිනවා. එතකොට එහෙම මුහුණ දෙමින් ඉන්න ගමන් වැඩි කාලයක් බාහිර රූප නිමිත්තානුසාරයෙන් විඥානේ පවත්වන ගමන් අපි මේ විනාඩි 10ක් විතර භාවනා කළා කියලා සෝතාපන්න වෙන්න අමාරුයි. එතකොට බාහිරට විඥානේ වික්ෂිප්ත නොවි පවත්ව ගන්න එක නිර්වාණගාමී මාර්ගයේ පිළිබඳ ඉඟියක් හරි තියෙන ශ්‍රාවකෙක් ටික ටික හරි පුහුණු කරන්න ඕන ස්වභාවයක්. ටික ටික හරි පුහුණු කරන්න ඕන ස්වභාවයක් පින්වත්නි. එතකොට ඒ රූප නිමිත්තානුසාරයෙන් යම් කෙනෙක්ගේ ජීවිතේ පවත්වනවා නම් ඊට පස්සේ කියනවා මේ ඔය බුද්ධ දේශනාවලම තියෙනවා වික්ෂිප්ත වීම ගැන කියද්දී රූප නිමිත්තාසාද ගතිතං රූප නිමිත්තාසාද විනිබන්දං රූප නිමිත්තස්සාද සංජානං සංයුක්තං බහිද්ධා විඥානං වික්කිත්තං විසන්තිතං උච්චති. බුද්ධ දේශනාව කියනවා
මේ අපේ ජීවිතේ සෝතාපන්න වීමට අපිට බැරි අපි රූප නිමිත්තාස්වාදයේ කෙරෙහි විඥානේ තියාගෙන ඉන්නවා. ඒ වගේම අපි රූප නිමිත්තාස්වාදයේ කෙරෙහි ගිජු වෙලා ඉන්නවා. ගිජු වෙලා ඉන්නවා. ඒ වගේම රූප නිමිත්තෙන් ලැබෙන ආස්වාදයට අපේ හිත බැඳිලා තියෙනවා. රූප නිමිත්තෙන් ලැබෙන ආස්වාදේ නැමැති සංයෝජනයෙන් යුක්ත වෙලා ඉන්නවා. ආස්වාදේ කියන්නේ සංයෝජනයක්. ආස්වාදේ කියන්නේ සංයෝජනයක්. මේ සංයෝජනයෙන් අපි බැඳිලා ඉන්නවා. බලන්න දැන් බුදුරජාණන් වහන්සේ මතක් කරන රූප නිමිත්තානුසාරී විඥානං රූප නිමිත්තානුසාරයෙන් විඥානේ පවත්වනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා රූප නිමිත්තස්සාද ගතිතං. ඊට පස්සේ රූප නිමිත්තාස්වාදයේ කෙරෙහි ගිජු වෙලා ඉන්නවා. රූප නිමිත්තස්සාද විනිබන්දං. රූප නිමිත්තාස්වාදයෙන් ලැබෙන ආස්වාදයට බැඳිලා රූප නිමිත්තෙන් ලැබෙන ආස්වාදේ නැමැති සංයෝජනයෙන් යුක්ත වෙලා ඉන්නවා. සංයෝජනයෙන් යුක්ත වෙලා ඉන්නවා. මොන රූපයේද මේ රූප කියන්නේ මේ මෙතන කියන්නේ මේ කය කියන එක නෙමෙයි. මෙතන කියන්නේ ඇස ඉදිරියට එන රූපේ. බාහිර කියන තැන හැම වෙලාවකම ඇස ඉදිරියට එන රූපය ගැනනේ කතා කරන්නේ. කන අභියසට එන ශබ්දය ගැනනේ කතා කරන්නේ. නාසය අභියසට එන ගඳ සුවඳ ගැනනේ. දිව අභියසට එන රසය ගැනනේ කතා කරන්නේ. කයට එන පහස ගැනනේ කතා කරන්නේ. එතකොට මෙන්න මෙබඳු තත්වයක හිත පවත්ව ගන්නකොට පින්වත්නි බාහිරට විඥාණය වික්ෂිප්ත වී පවතින ස්වභාවයෙන් අයින් වෙනවා. දැන් මේ ස්වභාවයෙන් අයින් වෙන්න මොකද්ද කරන්න තියෙන්නේ? ඇත්තටම මේ ස්වභාවයෙන් අයින් වෙනවා නම් පින්වත්නි අයින් වෙන ශ්‍රාවකේ කල යුත්තේ කවරක්ද? අයින් වෙන ශ්‍රාවකේ කරන්න ඕන පින්වත්නි මේ රූප නිමිත්තාස්වාදය තුල විඥානේ පවත්වන්න නැතුව ඉන්න එක. එහෙම පවත්වන්න නැතුව ඉන්න කියලා කිව්වා කියලා අපිට එහෙම පවත්වන්න නැතුව ඉන්න පුළුවන්ද? ඒක નિરાයාසයෙන් අනමරාග්න කාලයක් සංසාරේ පුහුණු වෙච්ච ආකෘතිය. ඉතින් ඒක එකපාර මේ කිව්වා කියලා බණක් ඇහුවා කියලා මොකක්වත් කරන්න පුළුවන්කමක් නැහැ පින්වත්නි. මොකක්වත් කරන්න බෑ. එහෙම කරන්න බැරි නම් කරන්න තියෙන්නේ රූප නිමිත්තාස්වාදේහි ආදීනව කල්පනා කරන එකයි. මේ රූප නිමිත්තාස්වාදයට බැඳීමේ ආදීනව කල්පනා කරන එක. ඒ කියන්නේ මේ බාහිර රූපයේ තුල පවතින යථාර්ථවාදී හැඩතලයේ කල්පනා කරන එක. ඇස ඉදිරියට එන රූපේ කවරක්ද? මේ රූපය නිමිත්තාස්වාදයෙන් බැඳෙන්න තියෙන සුදුසුකම මොකද්ද? මේ ඝන සංඥාව බෙදලා බලනකොට පවතින යථාර්ථය කුමක්ද? අන්න එහෙම ඇස ඉදිරියට එන රූපය පිළිබඳ පුද්ගලයා තුල නිමිත්තාස්වාදේ ආදීනව පැත්ත බලන්න පුළුවන් වුණොත් ඒක සිහිනුවන නැති කෙනෙකුට කරන්න බෑ. සති සම්පජඤ්ඤය ඕනමයි කියන්නේ ඒකයි. එතකොට ඇස ඉදිරියට එන රූපේ නිමිත්තාස්වාදයෙන් බැඳෙන්නේ නැත්තම් නිමිත්තාස්වාදයෙන් බැඳිච්ච නැති විඥානයක් පවත්වන එකමයි මුලින් කරන්න ඕන. එතකොට ඕක මුලින් කරනවා නම් ඕක මුලින්ම කරන ශ්‍රාවකයෙකුට එකපාර ඕක කරන්න එපා කිව්වා කියලා මොකක්වත් වෙන්නේ නැහැ. එහෙමනම් එයාගේ චින්තනයම හදා ගන්න ඕන මොකද්ද? නිමිත්තාස්වාදයේ තුල පවතින ආදීනවේ කල්පනා කරන්න. මොකක්ද ආදීනවය? ඇස ඉදිරියට එන කවර රූපයක උනත් ආවේනික తත්වය සංකතයක්, සකස් වෙච්ච දෙයක්. අපි තුල රාගය හදන්නේ සවිඥානික කය නම් ඒ සවිඥානික කයේ යථාර්ථය මොකද්ද? ආදීනවේ, අනිත්‍යතාවය, දුක,
විපරිණාමය. විපරිණාමය. ඒ කියන්නේ පෙරලෙන ගතිය. ඇස ඉදිරියට එන රූපේ නිරන්තරයෙන්ම පෙරලෙන ගතිය. එතකොට ඇස ඉදිරියට එන රූපය නිරන්තරයෙන් පෙරලෙනවා වගේම ඒ ඇස ඉදිරියට එන රූපය පදනම් කරගෙන මා තුළ ඇති වෙන අභ්‍යන්තර නාම රූප ධර්මත් පෙරලි නැද්ද? පෙරලෙනවා. ඒ කියන්නේ පෙරලෙනවා කියලා මෙතන මම කියන්නේ නිරන්තරයෙන්ම වෙනස් වෙනවා කියන එකයි. නිරන්තරයෙන්ම වෙනස් වෙනවා කියන එකයි. එතකොට මෙන්න මේ විදියට විමසලා බලනකොට එයාට තේරෙනවා පින්වත්නි මේ නිමිත්තාස්වාදය කියන එක මම හිතින් හදාගත් එකක්. මේ නිමිත්තාස්වාදයට බැඳිලා ඒ වගේම නිමිත්තාස්වාදේ නැමැති සංයෝජනෙන් යුක්ත වෙලා නිමිත්තාස්වාදේ නැමැති සංයෝජනෙන් යුක්ත වෙලා ගිජු වෙලා ලැබෙන ආස්වාදයෙන් මුසපත් වීම කිසි තේරුමක් නැහැ. ලැබිච්ච නිමිත්තම ආදීනව සහිතයි. මොකද්ද? අනිත්‍යතාවයේ දුක විපරිණාමයක ලෝකයේ සකස් වෙච්ච දෙයකට පොදු දෙයක්. එතකොට මගේ ඇස ඉදිරියට එන රූපේ පෙම්වතිය නම් පෙම්වතා නම් අම්මා තාත්තා නම් දුව පුතා නම් ඒ සියලුම දේවල් ආදීනව සහිතයි. මටම මැව්වා කියලා අපි හිතාගෙන හිටියට එහෙම සින්දු වල තිබ්බට පින්වත්නි මේ සංකතයන්ගේ ආදීනවේ ගැන කල්පනා කරන්න. ඒක නිකම්ම කල්පනා කළාට මදි. මොකද නිකම්ම කල්පනා කරනකොට අර අනාදිමත් කාලයක් තිස්සේ වැඩිච්ච කාමාශ්‍රවවල ප්‍රබල භාවය නිසා ඒ පොඩ්ඩක් හිතන එකට වඩා අනාදිමත් කාලයක් තිස්සේ පෝෂණය වෙච්ච කාමච්ඡන්දේ බලවත් නිසා අර කාමච්ඡන්දේම මතුවෙලා එනවා. රූපේ ගැන හිතනකොට නෑ කටහඬ කොච්චර ලස්සනයිද කියලා හිතෙනවා. කටහඬ ගැන හිතනකොට නෑ යත් එක්ක ඉන්නකොට මේ ගත වෙන ඊටාම ටික ජීවිතේ හරි හොඳට ඉන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. මේ විදියට නොඑක් ආකාරයෙන් නොඑක් විදිහේ නිමිත්තාස්වාදයට බැඳිලා යනවා. ඒක රූප නිමිත්තාස්වාදයටම නෙමෙයි, ශබ්ද නිමිත්තාස්වාදේ වෙන්න පුළුවන්, ගන්ධ නිමිත්තාස්වාදේ වෙන්න පුළුවන්, රස නිමිත්තාස්වාදේ වෙන්න පුළුවන්. මේ විදියට මේ යථාර්ථයේ දැන ගැනීම පිණිස තමයි සමස්ත කායානුපස්සනාව සම්බන්ධ සියලුම භාවනාව ඔබට උදව් කරන්නේ. එහෙමනම් මේකට භාවනාවක් අවශ්‍යයි. හැබැයි භාවනා කරන කෙනාටත් අද දැන් ගොඩක් දෙනෙක් මේ කතාව තේරුම් අරගෙන ඒ අය කල්පනා කරලා තියෙනවා හොඳයි. ඇත්ත ආදීනව නිමිත්තාස්වාදයේ තුල ආදීනව දැකිය යුතුයි. එතකොට තමයි රූප නිමිත්තෙන් ලැබෙන ආස්වාදයේ කෙරෙහි හිගිජු වෙන්නේ නැත්තේ. රූප නිමිත්ත ආස්වාදයේ කෙරෙහි හිත බැඳෙන්නේ නැත්තේ. රූප නිමිත්තෙන් ලැබෙන ආස්වාදයේ නැමැති සංයෝජනෙන් යුක්ත වෙලා ඉඳ වෙන්නේ නැත්තේ. ආදීනව දකින්නකොට හරි අපි ආදීනව දකින්නම් කියලා ආදීනව ඔය කියන විදිහට ඇහෙන් මේ ඒ මොහොතේ ඇති වෙන යම් පරිකල්පනයක් සාකච්ඡාවක් බණක් අහලා තේරුම් ගැනීමක් මදි නම් අපි භාවනාත් කරන්නම් කියලා ඔන්න භාවනාවට බැහැ ගන්නවා. එතකොට යාට දැන් හරිද? එතකොටත් අර මේ විඥානේ මහා පුදුම මායාවක් පින්වත්නි. මේ මායාව අපි හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන පින්වත්නි. හැම කෙනෙක්ම තේරුම් ගන්න. මේක තේරුම් ගත්තේ නැත්නම් උපාදාන රහිතව පිරිනුවම් පාන්න බෑ කාටවත්. මේකයි තේරුම් ගන්න ඕන. උපාදාන රහිතව පිරිනුවම් පානවා නම් ඒ පිරිනුවම් පාන කෙනා පුදුම තරම් Tamanගේ හිත විශ්ලේෂණය කරන්න ඕන. අවාසනාවකට ලෝකයට Tamanගේ හිත විශ්ලේෂණය කිරීම පිළිබඳ ඉඟියක්, Tamanගේ හිත විශ්ලේෂණය කිරීම පිළිබඳ අදහසක් ලෝකයට ඇත්තේ නැහැ. ඒ බඳු අදහසක් ලෝකයට නැහැ. ඒ බඳු අදහසක් ලෝකයට නැති නිසා පින්වත්නි ලෝකයට අවබෝධය කරා යන්න අමාරු වෙලා තියෙනවා. අවබෝධය කරා යන්න අමාරු වෙලා තියෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරලා දේශනා කරනවා. දැන් මේ කතාව තේරුම් අරගෙන නිමිත්තාස්වාදයේ සහ නිමිත්ත ආදීනව කියන මේ දෙකම තේරුම් ගත්ත කෙනෙක් ඔන්න මොකක් හරි භාවනාමය වැඩපිළිවෙලකට පිවිසෙනවා. එතකොට ඒ පිවිසිච්ච කෙනක් දැන් මේ භවයේදීම සෝතාපන්න වෙනවා නම් මේක තේරුම් ගන්න ඕන. මේ සෝතාපන්න වෙන කෙනෙකුට අදාළ මූලික පදනම ගැන කියන්න කියලානේ මේ දේශනාවෙන් කියලා තියෙන්නේ. එතකොට එහෙම ඉන්නකොට පින්වත්නි එයාගේ හිත හරි අර එයාගේ ජීවිතය තුළ
තමන්ගේ ආධ්‍යාත්මය බහිද්දා විඥානං වික්කිත්තං විසන්තිතං උච්චති කියන එක නෑ. ඒක හරි. බාහිරට විඥානෙ වික්ෂිප්ත වෙන්නේ නෑ. රූපයට හෝ ශබ්දයට හෝ ගඳ සුවඳට හෝ රසයට හෝ පහසට හෝ සිතුවිලි වලට වික්ෂිප්ත වෙන්නේ නෑ. දැන් ඇතුළේනේ විඥානේ ඇතුළේ වැඩක් නේ කරන්නේ. ඇතුළේ මේ ක්‍රියාවලිය කරනකොට පින්වත්නි එතනදී බුදුරජාණන් වහන්සේ මතක් කළා විඥානං අවිකිත්තේ අවිසටේ සති අජ්ජත්තං අසන්ටිතේ අනුපාදාය අපරිතත්සං. එතන පින්වත්නි ඇතුළෙත් විඥානේ නොපිහිටා තියෙන්න ඕන. අපි ගොඩාක් දෙනෙක්ගේ ධර්ම මාර්ගයේ මේ සෝතාපන්න වෙන්න කියලා හිතාගෙන ඉන්න අයගේ ආධ්‍යාත්මික වශයෙන් අභ්‍යන්තර වශයෙන් පින්වත්නි විඥානයේ තුල පිහිටි ස්වභාවයක් තියෙනවා. අභ්‍යන්තරය තුල පිහිටි ස්වභාවයක් තියෙනවා. එතකොට අභ්‍යන්තරය තුල පිහිටි ස්වභාවයක් කියලා කියන්නේ පින්වත්නි මේ එයාගේ ජීවිතය තුල එයාගේ ආධ්‍යාත්මය තුල අර ඇතුළට විඥානය පිහිටනවා කියලා දැන් මෙතන අදහස් කරන්නේ ඇතුළේ හිත පිහිටවගෙන ඉන්නවා කියලා අදහස් කරන්නේ දැන් මෙතනදී මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට යම්තාක් දුරට පින්වත්නි භාවනාවක් තුල ආධ්‍යාත්මිකව ගොඩ නැගෙන ඊටා හොඳ ප්‍රවේශයන් තියෙනවා. එතකොට ආධ්‍යාත්මිකව විඥානයේ පිහිටව ගත්ත කෙනා පින්වත්නි බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. එතකොට මේ නිමිත්තාස්වාදය හෝ නිමිත්තාස්වාදයේ අනුව ගිය විඥානයක් හෝ පවත්වන්න නැතුව ඒකට ගිජු වෙන්නෙත් නැතුව ඒ උදෙසා ඇති වෙන සංයෝජනයත් එක්ක වාසය කරන්නෙත් නැතුව දැන් ඔන්න එයා තුල ආධ්‍යාත්මික ලක්ෂණයක් උපදිනවා. නමුත් ඒක හොඳ දෙයක්. ඒක හොඳ දෙයක්. එයාට උපදිනවා විවේකයෙන් හටගත්ත කාමයන්ගෙන් වෙන් වෙච්ච. ඒ කියන්නේ දැන් අර ඉස්සලා කාමයන් එක්ක ඉන්න එක මතනේ හිත පිටවල තිබි දැන් කාමයන්ගෙන් වෙන් වෙච්ච. කාමයන්ගෙන් වෙන් වෙච්ච ඊට පස්සේ කියනවා විවිච්ඡ අකුසලේහි ධම්මේහි අකුසල ධර්මයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. එතන පින්වත්නි අකුසල් ධර්මයන්ගෙන් වෙන් වෙලා කාමයන්ගෙන් වෙන් වෙලා විතර්ක විචාර සහිත ප්‍රීතිය හා සැපය ඇති. ප්‍රීතියයි සැපය දෙකම තියෙනවා. මොකද්ද? පඨමඥානං පළවෙනි ධ්‍යානෙ ලබාගෙන වාසය කරනවා. පළවෙනි ධ්‍යානෙ ලබාගෙන වාසය කරනවා. ඒ පළවෙනි ධ්‍යානෙ ලබාගෙන වාසය කරනකොට ඒ පළවෙනි ධ්‍යානෙ ලබාගෙන වාසය කරන කෙනා ඒ විවේකයෙන් හටගත්ත ප්‍රීති සුඛය අනුව ගිය විඥානයක් පවත්වනවා ඊට පස්සේ. එහෙනම් මේ ප්‍රීති සුඛය අනුව ගියපු විඥානයක් එයා පවත්වනවා. එතකොට ඒ ප්‍රීති සුඛයට අනුව ගියේ ඊට පස්සේ ඒකට ගිජු වෙලා යනවා. අන්න එතනත් අවුල් වෙනවා. එතන ලැබෙන නිමිත්තාස්වාදයට ගිජු වෙනවා. උපසම්පජ්ජ වේද තස්ස විවේකජ පීති සුඛානුසාරි විඥානං. ඊට පස්සේ ඕන්න ඇතුලේ එයා තියාගෙන ඊට පස්සේ මොකද අර රූප නිමිත්තාස්වාදයට වඩා මේක ප්‍රණීතයි. මේක හරිම සුන්දරයි. මේක අතිශය චමත්කාර ජනකයි. එතකොට එයාට හිතනවා ඇත්ත තමයි මේක හරිම හොඳයි. හරිම ෂෝක් කියලා එයා හිතලා ඊළඟට එයා කරන්නේ මොකද්ද? එයා කරන්නේ තස්ස විවේකජ පීති සුඛානුසාරි විඥානං. ඊට පස්සේ ඒ විවේකයේ ප්‍රීති සුඛය අනුව ගියපු විඥානයක් පවත්වනවා. ඊට පස්සේ විවේකයෙන් ලැබිච්ච එතන ඇති වෙනවනේ සුඛාස්වාදය සුඛය ප්‍රීතිය තියෙනවනේ පළවෙනි ධ්‍යාන. ඒ සුඛාස්වාදයට එයා ගිජු වෙලා යනවා. ඒ විවේකයෙන් හටගත්ත ප්‍රීති සුඛයෙන් ලැබෙන ආස්වාදය තුල එයා බැඳෙනවා. විවේකයෙන් හටගත්ත ප්‍රීති සුඛයෙන් ලැබෙන ආස්වාදයට ඇලුණු සංයෝජනයක් පවතුන. ඒක අතහැරලා දාන්න ඕනේ කන්නේ. ඒකත් සංඛාරයක් නේ පින්වත්නි. ඇයි? ආනින්ජාපි සංඛාර කියන්නේ. ඒකත් අතහැරලා දාන්න ඕනේ කන්නේ. ඊට පස්සේ ඒ ආස්වාදයට ඇලුණු සංයෝජනයකින් යුක්ත වෙලා ඉන්නවා.
එතන තමයි පින්වත්නි අජ්ජත්තික වශයෙන් විඥානේ පිහිටියා කියලා කියන්නේ. මේක හරිම සිවුම් එකක්. එතකොට ඒ බඳු ආධ්‍යාත්මික ප්‍රවේශයක් නැති කෙනෙකුට ඇතුළට විඥානේ පිහිටව ගන්න බෑ. ඇත්තටම පළවෙනි ධානයේ නැතත් පින්වත්නි හොද්දට භාවනා කරන යනකොට ප්‍රීතිය සුඛය එහෙම දැනෙනවනේ. ඒ ප්‍රීතිය සුඛය දැනනකොට ඒකට හරි ගිජු වෙලා කෝ ඒක නෑනේ ඒක නෑනේ. දැන් ওই ගොඩක් දෙනෙක් කතා කරලා කියනවනේ කලින් ප්‍රීතිය තිබ්බා දැන් ප්‍රීතිය නෑ. කලින් සුඛය තිබ්බා දැන් සුඛය නෑ කී. එතකොට ඒකට යා ගිජු වෙලා නැද්ද? ගිජු වෙලා. ඒක යාට අත්හැරලා දාන්න බැරි වෙච්ච තැනක සෝතාපන්න වෙන්න බෑ මේ ජීවිතේ. එතකොට මේ දෙපැත්තම අතහැරලා දාපු තැනක තමයි බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ එයාගේ ජීවිතය තුළ. ඒ කියන්නේ මේ බඳු ප්‍රීතියක් සුඛයක් ඇති වෙච්ච ආධ්‍යාත්මික ප්‍රවේශයක් තුළදී පංචස්කන්ධ ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනා කරන ශ්‍රාවක භාවයකින් තමයි සෝතාපන්න වෙන්න තියෙන්නේ. ඒකට ඇලිච්ච ශ්‍රාවක භාවයකින් නෙමෙයි. ඒකට ඇලිච්ච ඒ අභ්‍යන්තරයට පිහිටපු ඒ ලැබෙන ආධ්‍යාත්මික වශයෙන් පළවෙනි ධ්‍යානෙ ඒක හරිම ප්‍රණීතයි. අර බාහිරට විසිරුණා වගේ ඕලාරික නෑ. නමුත් ඒ කාරණේ මත කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල් ධර්මයන්ගෙන් වෙන් වෙලා විතර්ක ਵਿਚාර සහිත ප්‍රීතියෙන් සැපයෙන් හටගත්ත පළවෙනි ධ්‍යානෙ ලබාගෙන වාසය කරනකොට ඒකට ගිජු වෙලා ඒ ආස්වාදයට වහ වැටිලා ඒකම වර්ණනා කර කර ඒකෙන්ම ලැබෙන නිමිත්ත ආස්වාදයට ගිජු වෙලා ඉන්න බැඳිලා ඉන්න ඒ ප්‍රීති සුඛයෙන් ලැබෙන ආස්වාදේ නැමැති ඇලුණු සංයෝජනයක් පවත්වන එක අතහැරලා දාලා ඒ තුලදී පින්වත්නි පංචස්කන්ධ ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන සදාතනික ත්‍රිලක්ෂණ ලක්ෂණය මතදී විපස්සනා කරනකොටයි යා සෝවාන් වෙන්නේ. ඔන්න ඔය දෙක මත හිර වෙන නිසා අද සෝතාපන්න වීම මිනිසුන්ට හීනයක් වෙලා තියෙනවා. ඔය දෙපැත්තෙන් කොතන හරි නැවතිලා තියෙනවා. ඉතින් මේ බඳු දේශනාවක ජීවිතාවබෝධයේ පිණිස උපකාරාර්ථය හැම දිනාටම වැටහේ